ආයුබෝවන් අපේ 9 මිනිස් වැඩසටහනට ඔබ විශාල ප්‍රතිචාරයක් පළමුවට සම්ප දක්වලා තිබුණා. ඒ පිළිබඳව අපේ ගෞරවය ඔබට පිරිනමන්න කැමතියි. ඒ වගේම අපි මේ මතවාදයන් තරුණ පරපුරත් වැඩිහිටි පරපුරත් හැටියටයි දකින්නේ. ඒ කියන්නේ තාත්තා කෙනෙකුයි පුතා කෙනෙකුයි මේ තියෙන දේශපාලන වාතාවරණය මේ රටේ තියෙන විවිධ ප්‍රශ්න සහ ජාත්‍යන්තර ප්‍රශ්න දකින ආකාරයේ යම් වෙනසක් තිබෙනවා. ඒ වෙනස ඔබ හොඳින් ස්පර්ශ කරයි කියලා අපට විශ්වාසයක් තිබෙනවා ඔබ අපට ඔබ ප්‍රතිචාර හරහා. ඔබලට මොන හරි යෝජනා තියෙනවා නම් සහ චෝදනා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ පළවෙනි වීඩියෝ එක ඒකටත් ලින්ක් එක ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඔබ එකතු වන්නේ 9 මිනිස් අපේ YouTube channel එකේ තවත් එපිසෝඩ් එකක්. අපේ මාතෘකාව මේ පාර වෙන්නේ භූදේශපාලනය. ඉන්දියානු සාගරයේ භූදේශපාලනය සහ ලංකාවට ඇති බලපෑම. ඒ කියන්නේ මේක මේ ටිකක් පෘතුල මාතෘකාවක්. විදේශ ප්‍රතිපත්තිය හා සැබඳුණු මාතෘකාවක්. ඒ නිසා භූදේශපාලනය කියන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපිට තනි වෙලාද රටේ වෙන් වෙන්න බෑ. ලෝකෙන් වෙන් වෙලා ඉන්න බෑ. විවිධ දේශපාලන කතා පහළ පන්තියේ කියුණාට දේශපාලන යථාර්ථය තමයි අපි බැඳිලා ඉන්නවා ජාත්‍යන්තර දේශපාලනය හා ජාත්‍යන්තර සම්බන්ධතා සමග. ඔව් දැන් ওই භූදේශපාලනය කියන්නේ විෂයන් දෙකක සංකලනය. දේශපාලන සහ භූගෝල විද්‍යාවේ සංකලනයකින් තමයි භූදේශපාලන විෂය පටන් ගන්න. ඒක ජියෝපොලිටික්ස් කියලා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් අපි පාවිච්චි කරන්නේ. අපි අද කතා කරන්නේ ඉන්දියානු සාගරයේ භූදේශපාලනය. ඔව් දැන් දකුණු ආසියාවේ රටක් හැටියට අපිට ඉන්දියාව අමතක කරන්න බෑ. විශේෂයෙන් අපේ පුරාණය ගත්තොත් රාජ්‍ය සමයේ ඉඳලා විදේශ ප්‍රතිපත්තියක් විදේශ රටවල් සමග සම්බන්ධතා පවත්වලා තිබෙනවා. මම නම් දකින්නේ අපේ ප්‍රථම ආක්‍රමණික හැටියට මිහිඳු මහ රහතන් වහන්සේ. ඒක මේ සංස්කෘතික විවේචනයක් නෙමෙයි, සංස්කෘතික කාරණයක් නෙමෙයි. මොකද අපේ රටට ඉස්සෙල්ලම විදේශයෙන් ඉන්දියාවෙන් තමයි අපේ සියලු ආක්‍රමණික කටයුතු සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි අපිට විවිධ රටවලත් එක්ක සම්බන්ධතා, ඊළඟට දේශපාලන සමතා වගේම රජවරුන්ගේ අපේ පාලන කටයුතු සිද්ධ වුණා. ඒ වගේම අපේ මේ විදේශයෙන් ඇවිල්ලා අපි ආක්‍රමණයන් සිද්ධ කළා. විශේෂයෙන් සොලි භාණ්ඩව වගේ ආක්‍රමණයන් සිද්ධ වුණා. ඒ විතරක්ම නෙමෙයි. අපි කල්පනා කරලා බැලුවම මේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රටට ඇවිල්ලා මේ අපේ විශේෂයෙන් මේ සේදමාවතේ තිබෙන රටක්නේ. මේ රටේ තියෙන දේශපාලනයට මැදිහත් වුණා. මේක ඇත්ත. අපි එතන අපි දැන් බලන මේක වීඩියෝ එක බලන හිතන ඇති ඇයි ලංකාව කොහොම විශේෂ කරගන්නේ තෝරගන්නේ කියලා මේ වගේ විදේශී. ඇත්තටම ලංකාවේ තියෙන ප්‍රථම සහ ඉතාම වැදගත්ම උවමනාව තමයි ඉන්දියාව යටත් කරගන්න එක, ලංකාව යටත් කරගන්න එක. ඒ කියන්නේ ලංකාව යටත් කරගෙන ඉන්දියාව පාලනය කරන්න ලේසි. ඒ කියන්නේ භූගෝලීය පිහිටීම. ඒ කියන්නේ ලංකාව යටත් කරගන්න ඕනම විදේශ රටකට ඊළඟ අරමුණ තමයි අනිවාර්යෙන් ඉන්දියාව යටත් කරගන්නේ. පෘතුගීසින් කරත් ඒකයි. එතකොට ලන්දේසින්, එතකොට විශේෂයෙන්ම ඉංග්‍රීසි, බ්‍රිටිෂ් එම්පයර් එක ඇවිල්ලා මුලින්ම ලංකාව අල්ලගත්ත ඉන්දියාව යාලට පාලනය කරන්න ලේසි ලංකාවේ. අනිත් එක දැන් මේ තියෙන දේශපාලන වර්තමාන දේශපාලන තත්ත්වය අනුව ඇත්තටම නව ලිබරල් වාදයක් දැන් අභාවයට යනවා. ඒකයි අපිට බලන්න පුළුවන් දැනුත් ඔයි මේ ලංකාව යටත් කරගන්න එකේ ඔයි චීනේ සහ ඇමරිකාව. ඔව් දැන් චීනය මම දකින්නේ චීනය මෙතෙන්ට පිවිසෙන්නේ ආර්ථික වටිනාකමක් හැටියට. ඔව් ආර්ථික වටිනාකමක් සහ ඉන්දියාවට උන්ට පහර එල්ල කරන්න ලේසි. ලෝක බලවතුන් වීමේ වෑයමක් තියෙනවා. මොකද අර ඉස්සෙල්ලා වගේ දැන් නැහැනේ රුසියාව අපිට කඳවුරු දෙකක් නැහැ. දැන් අනික අපි කියන්න ඕන දැන් ওই ලෝක බලවත්තු දෙන්නෙක් බිහි වෙනවා ආසියාවේ. චීනය සහ ඉන්දියාව. ඒ මොකද උන් දෙන්න අතර තියෙන ওই ආර්ථික යුද්ධය ඕක ආරම්භ කරන්නේ ඇමරිකාවේ මේ උදව් සමග ඉන්දියාව. චීනය සහ ඇමරිකාව අතර තියෙන ආර්ථික යුද්ධය ඕක ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් ඇමරිකාවේ ජනාධිපති ඔහු දැන් මේ වෙනකොට විශ්‍රාම කියන්නේ ජෝ බයිඩන් දීලා තියෙනවා. ඔහු තමයි ওই යුද්ධය ගොඩක් මේ 21 වෙනි සත වර්ෂයේ පටන් ගත්තේ. කියන්නේ
චීනේ මම කියන්නේ මේ ආර්ථික යුද්ධයක් නේද තියෙන්නේ? ඔව් ආර්ථික යුද්ධයක් තමයි. ආර්ථික යුද්ධයත් එක්කම ආර්ථික යුද්ධයත් විතරක්ම යන්න විදියක් නැහැ නේ. මොකද චීනේ තියෙනවා හොඳ මේ මිලිටරි එක. ඇමරිකාවේ හොඳ මිලිටරි එකක් තියෙනවා. එතකොට ඉන්දියාවෙත් මිලිටරි එකක් තියෙනවා. දැන් අපි චීනයට සමීප වෙන්න ඉන්දියාව ආර්ථික යුද්ධය තමයි යන්නේ. ඒ කියන්නේ උඩින් යන්නේ තනිකර ආර්ථික යුද්ධය තමයි. ඒ වුණාට යටින් අර බලපෑමුත් තියෙනවානේ. ආර්ථිකය මේ වශයෙන් ජයග්‍රහණය කරන කෙනා යුදමය කටයුතු වලිනුත් දැන් අපි බැලුවොත් අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කාලේ තමයි නොබැති පිළිවෙතක් අනුගමනය කරනවා. නේ ඊට පස්සේ ඒකට අපිට යම් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. අපි තාමත් නන්න ලයින් කියන රටක් නන්න ලයින් කන්ට්‍රි එකක්. ඒ කියන්නේ කිසිදු රටකට අපි මේ පක්ෂපාතී වෙන්නේ නැහැ. ඕක ආරම්භ වුණේ මේ අපි කෝල්ඩ් වෝ කියලා කියන්නේ එහෙම කියන්න බෑ. දැන් විදේශ ප්‍රතිපත්ති අපේ වැරදි වුණා ජේ.ආර්. ජයවර්ධන කාලේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආර්ථිකය විවෘත කිරීමත් එක්ක මේ අපිට බලපෑමක් ඇති වුණා. විශේෂයෙන් ඉන්දියාවෙන් අපිට බලපෑමක් ඇති වුණා. ඒක තමයි ওই සිවිල් යුද්ධය. අපි මෙහෙමයි අපි නමට නන්න ලයින් කන්ට්‍රි එකක් වුණාට රටක් වුණාට අපි නිතරම එක එක ඉන්දියාව ඇමරිකාව විශේෂයෙන් අපි සමස්ත බලපෑම් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට වඩා අපි බොහෝසත් රටක් නෙමෙයි. බොහෝසත් රටක් නෙමෙයි. අපි ඉතින් ඇත්ත කතා කරොත් අපිට තෙල් නැවු සති දෙකක් ආවේ නැත්නම් අපේ සමස්ත ආර්ථිකයම ඉවරයි. ඉන්දියාව තීරණය කළොත් ඔවුන්ගේ බෝඩර් එක වසලා දමන්න අපිට දැන් ඔය යෝග මේ ළඟදී තිබ්බ කහ ප්‍රශ්නේ. කහ නැතුව තිබ්බ ගොඩක් මේ ලංකාවේ. ළඟදී නෙමෙයි දැනුත් තියෙනවා. තාම තියෙනවා. ඒ ඉන්දියාවෙන් ඒ උන එක බලපෑමක් මේ චීනය අපිට බලපෑම් කරන්න ආවම ඉන්දියාව ගත්තු ක්‍රියාමාර්ගයක් ලෙස අපිට හඳුන්වන්නත් පුළුවන්. දැන් අපි මම කියන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය මේ දේශපාලන වේදිකාවේදී කියන එක නොවිය යුතුයි. අපේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ විවෘත මනසකින් සියලු රටවල් දේශ බලන එක. ඔව් එතනත් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අපිට විදේශ ප්‍රතිපත්තියක් නැහැ ඇත්තටම ලංකාවේ. නැහැ. ඒ වුණාට අර අපි දැන් ක්‍රියාත්මක කරන සමෝගෙම යාළුවෝ කියන එක. ඔව්. all our friends කියන විදේශ ප්‍රතිපත්තියත් වෙන භයානක ප්‍රතිපත්තියක්. මොකද අපි ඇමරිකාවත් එක්ක හොඳ මිත්‍රතාවයක් නෑ. මෙහෙමයි දැන් යුරෝපය ඇමරිකාව ඇතුළු රටවල්නේ අපේ වෙළඳපොළ. ඔව් දැන් මෙහෙම අපි ඇමරිකාවත් එක්කත් හොඳ ප්‍රතිපත්තියක් තියාගෙන යනවා. චීනෙත් එක්කත් හොඳට යනවා. එහෙම බෑ. මොකද චීනයි ඇමරිකාවයි ඉන්නේ ආර්ථික යුද්ධයක සහ ඔවුන්ගේ තියෙනවනේ පොඩි ටෙන්ෂන් එකක්. ඒක නිසා දැන් ඒ වගේ රටවල් දෙකක් අපි අල්ලගෙන ඉදිරියට යන්න ගියොත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකනේ ඔය දැන් චීනේ ට්විටර් වල දාලා තිබ්බ ඇමරිකාවේ අපි ආවේ මේ හයි කමිෂනර් කෙනෙක් ආවනේ ඇමරිකාව. මේ හම්බෙන්න ඇවිල්ලා තිබිලා චීනෙට ඒක දරා ගන්න බැරි වුණා. ඒ මොකද අපි නිතරම දැන් ඕක උනේ මං කලින් කියගේ සීතල යුද්ධ කාලේ රටවල් ලෝකෙම දෙපැත්තකට බෙදුණානේ. එතකොට තිබුණානේ කොමියුනිස්ට් වාදය දෙකක් පැහැදිලිව තිබුණා. සෝවියට් රුසියානු කොමියුනිස්ට් වාදයට සහ ඇමරිකාවේ මේ ලිබරල් නවවාදය ඕපන් ඉකොනොමි මේ කැපිටලිසම් කියන එක. ඒ දෙකට බෙදිලානේ මේ උනේ අපි ඒ කාලේ නන්න ලයින්. ඒ කියන්නේ කිසිම ඒ දෙපැත්තකට අපි ඒකම සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කාලේ නොබැදි පිළි. අපි තාමත් ඉන්නේ ඒක තමයි. ඒ වුණාට මෙහෙමනේ දැන් විදේශ ප්‍රතිපත්තිය දවසින් දවස වෙනස් වෙනෝනේ. ඒ කියන්නේ විදේශ පිටරටවල බලපෑම අපිට බලපාන. විශේෂයෙන් මේ කොරෝනා සමයේ දැන් වෙලා තියෙන්නේ සමස්ත විදේශම මේක බෙලාගෙන ඉන්නේ. අනික ඒ කාලේ තිබ්බේ බයිපෝලා වර්ල්ඩ් කියලා. බයිපෝලා කියන්නේ රටවල් විශේෂයෙන්ම ලෝක බලවතුන් දෙදෙනෙක්ගෙන් ලෝකෙ පාලනය කරනවා. දැන් තියෙන්නේ මල්ටිපෝලා කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න සෝවියට් රුසියාව දැන් ඉතාමත් ආර්ථික වශයෙන් ඉතාමත් ශක්තිමත් නැහැ උනාට ඔවුන් ඉන්න බලවතුන් විදිහට දැන් චීනය එනවා, ඉන්දියාව එනවා. තව අපි මතක් කරන්න ඕන දෙයක් තමයි ලෝක බලවතුන් නොවුනත් දකුණු ආසියාවේ සහ ආසියාවේ නැගින රටක් තමයි බංග්ලාදේශය. ඒ කියන්නේ ශ්‍රම බලකාය වැඩි. ලංකාවටත් ගොඩක් ඒක දැනෙනවා. මොකද ලංකාවත් ශ්‍රම බලකායෙන් ওই මේ අරාබි අපේ ශ්‍රම බලකායේ ආක්‍රමණය බංග්ලාදේශ කරනවා කියලා කියන්නේ. අනාගතේ වෙනවා. ඒ කියන්නේ අඩු ශ්‍රමයට ගන්න පුළුවන්. මැද පෙරදිග ගොඩක් ඉන්න දැන් බංග්ලාදේශෙන් සහ ශ්‍රී ලාංකිකයෝ ඉන්න මම දැන් ලක්ෂ දෙකකට කිට්ටු වෙන ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. අපේ ප්‍රධාන ආදායමත් අද තේරපොළ පොල් නෙවෙයිනේ. විදේශනේ. ඒ ඇත්තටම අපි ඉතා සැලකිලිමත් වුණ මේ විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්න. ඔව් අනිවාර්යයෙන්. අනික දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මම දකින දේශපාලනය තමයි තරුණයෝ තනි වෙලා ඉන්නේ. දැන් ඉස්සර වගේ සංවිධානාත්මක දේශපාලනයක් නැහැ. ඔවුන් විශේෂයෙන් නව තාක්ෂණයත් එක්ක තනියෙන් ගෙවල් වල ඉන්නේ. ඔව් අනික අපි දැන් සාමූහිකත්වයක් නැහැ. අනික අපි දැන් හිතනවා ගොඩක් ඇත්තම කතාව මිනිස්සු ප්‍රවෘත්ති බලනවා. හරි ප්‍රවෘත්ති බලුවට මිනිස්සු විදේශ ප්‍රවෘත්ති යනකොට ටීවී එක ඔෆ් කරලා හරි channel එක වෙන කොහොමද? ජනතාව විදේශ ප්‍රතිපත්ති වලින් දැනුවත්
නැtේ කියන එක අපිට පිළිගන්න වෙනවා. පිළිගන්න. විශේෂයෙන් දැන් දේශපාලඥය වුණත් මේ ගැලරියට කතා කරලා ගැලරිය පිනවන්නේ ඒකනේ. ඒ කියන්නේ දැන් ඔය MCC කිවිසුම ගැන වුණත් අපිට පුළුල් ජාත්‍යන්තර විදියට කල්පනා කරලා බැලුවාම අපිට ඒකෙන් පලා යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඔව් ඒක සහ මිනිස්සුන්ගේ ඒක ගැන තියෙන නොයදුවත්කම තාම එකක් ප්‍රධානම දේ ලංකාව ධනවත් රටක් නෙමෙයිනේ. අපි දැන් මේ ලංකාවේ අයවැය ලේඛනේ අපි වැඩිම වියදම් කරන්නේ ප්‍රාග්ධනයට නෙමෙයි. පුනරාවර්තනය. ඉතින් අපි සුබ සාධනයේ සපයන්න අපිට මුදල් ඕන වෙනවා. ඒකයි මේ දැන් අපි ඔය විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරාම මේ චීනේ තියෙනවා Belt and Road Initiative කියලා. ඒ කියන්නේ ඔය අපේ හම්බන්තොට වරාය. එතකොට වුණ අපිට ගොඩක් ඔවුන් රටවල් 70කට කිට්ටු වෙන්න ඔවුන්ගේ යටිතල පහසුකම් වලට ණය දෙනවා. රටවල් දියුණු කරන්න. ඒක කියන්නේ දැන් තියෙන මූල්‍ය ආක්‍රමණය. ඔව් ඒක Belt and Road Initiative කියලා ඒ කට්ටිය ගත්තු ආණ්ඩුවෙන් ඒ කට්ටියගේ ගවර්න්මන්ට් එකකින් වෙන දෙයක්. ඒකේ වෙන්නේ යුරෝපය සහ අප්‍රිකාව ආසියාවට සම්බන්ධ කරනවා. එයාලා එක මාර්ගයක් තමයි මේ සේදමාවත කලින් තිබ්බේ සේදමාවත සිල්ක් රෝඩ් කියන එක. ඒක යලි ඔවුන් පිහිටවන්න උත්සාහයක් දරනවා සහ ඔවුන් රටවල් උඩින් ඒ කියන්නේ පාරවල් පාකිස්තානයේ ඉන්දියාව ඒ රටවල් අස්සෙන් මැදින් යුරෝපයට සහ අප්‍රිකාවට වෙනම පාරක් හදනවා. දැන් ඔයා සඳහන් කරන්නේ තාක්ෂණික යුද්ධයක් තියෙනවා කියලාද? ඔව් තාක්ෂණික යුද්ධයකුත් තියෙනවා. තාක්ෂණික යුද්ධයකටත් වඩා දැන් අපිට ඕක කලින් ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් තමයි අපිට ඒක දැනෙන්නේ. මොකද ආසියාවේ එහෙම ලොකුවට ඉස්සර තිබ්බේ මේ බලයක් විදියට ජපානය විතරයි. රටවල් දෙක තුනක් තමයි තිබ්බේ. ඒ වුණාට දැන් චීනේ ඉන්නවා. ඉන්දියාව ඉන්නවා. දැන් එකම කලාපයක විශේෂයෙන්ම ආසියාව වගේ කලාපයක එකම පොඩි කෙටි මාකට් එකක් තියෙන්නේ. කියන්නේ වෙළඳපොළ අඩු. ඒ වෙළඳපොළ අඩුකම නිසාම චීනය සහ ඉන්දියාව කියන දෙක සටන් කරනකොට ඒක ගොඩක් අපිට දැනෙනවා. මොකෝ ඒ වගේ බලවත් දැන් ඔයා කියන්නේ දේශීය නිෂ්පාදන අපේ පුළුල් කරලා දේශීය නිෂ්පාදනය පුළුල් කරලා විතරක් ප්‍රමාණවත් නැහැ කියලා අපේ රට ගොඩනගන්න. ලංකාව ගොඩනගන්න අපි දේශීය දේවල් කරන එක හොඳයි. ඒ වුණාට මෙහෙමනේ දැන් දේශීය වෙළඳපොළ අපේ පොඩිනේ. ඔව් ඒක තමයි අපිට කරන එක හොඳයි. ඒ වුණාට අපිට එතනින් එහාට දෙයක් අපිට ඒ කියන්නේ ලාභ ලබන්න බෑනේ. ලාභ ලබන්න බෑ. මොකද චීනෙත් ඉන්නවා ඉන්දියාවත් ඉන්නවා. ඒද කට්ටිය ඊට වඩා ලොකු මාකට් එකක් තියෙන ඊට වඩා ලොකුවට ඒ කට්ටියට කරගෙන යන්න පුළුවන්. ඔබ කියන්නේ ඉන්දියාවේ ඉන්දි කට්ටක් හැදුවොත් කෝටි ගාණක් විකුණන්න පුළුවන්. ඔව්. ලංකාවේ ඉන්දි කට්ටක් හැදුවොත් කෝටි දෙකක්. ඔය දැන් ඔය Unilever එතකොට ඒ වගේ සමාගම් මල්ටිනේෂනල් කෝපරේෂන්ස් ලංකාවට ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි ඉන්දියාවේ මාකට් එක ටෙස්ට් කරන්නේ ලංකාවේ. ඒ කියන්නේ ලංකාවට මුලින්ම අඩුවක් රිලීස් කරලා බලනවා මේක විකිනනවද කියලා. ඒක විකිනනවා නම් එයාලා ඒක ගෙනියනවා ඉන්දියානු මාකට් එකට. ඒක ලංකාව පාවිච්චි කරන්නේ අර ලැබ් රැට් කියලා කියන්නේ මේ සයන් ලැබ් එකක ඉන්න මීෙක්ට කරන්නේ පරීක්ෂණය සඳහා පාවිච්චි කරන්නේ. පරීක්ෂණ සඳහා තමයි ලංකාව පාවිච්චි කරන්නේ. අපිට දැන් මේකෙන් නිදහස් වෙන්න නම් ඇත්තටම වෘත්තිකයෝ විදේශ දේශපාලනය හොඳින් අධ්‍යයනය කරපු පිරිසක් අවශ්‍ය වෙනවා නේ. ඔව් ඒකයි දැන් අපි දැන් අර ලිං මැඩි මානසිකත්වයෙන් මිදෙන්න ඕන නේ. ඒද මට තේරෙන්නේ අපි දැන් දේශපාලඥයෝ එදා ඉඳලා අද වෙනකන් මේ කරන්නේ රටේ ජනතාවගේ මානසිකත්වය යම් ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් හසුරුවන එක. සැබෑ යථාර්ථයක් නැහැ. ඒකයි අර විදේශ ප්‍රතිපත්තිය කියන එක ලංකාවට තියෙන්න ඕන දෙයක්. මොකද ලංකාව තියෙන්නේ මේ තාම වැදගත් මුහුදු මාවත. ඒ කියන්නේ භූගෝලීය වශයෙන් වැදගත්ම තැනක්. අනික අතීතදී ලංකාව ගොඩක් ඒක ගැන මේ සැලකුවා. කටයුතු කළා තියෙනවා. විශේෂයෙන් රජතුමන්ලාගේ කාලේ පෙර රජවරු ඔවුන්ගේ මේ මොකද්ද අගනුවරවල් වෙනස් කරා ඒ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ. ලංකාව දැන් අපිට පේන්නේ නැහැ හැම විදේශ ප්‍රතිපත්තියක් එහෙම හසුරුවන ඍජු විදේශ ප්‍රතිපත්තියක් නැහැ. අනිවාර්යයෙන්. එතකොට මම හැබැයි දකින්නේ මේ ආසියාවේ මේ භූදේශපාලන කටයුතු වලදී ලංකාව කියන්නේ එච්චර ලොකු බලපෑමක් තියෙන රටක් නෙමෙයි විදියට. ඒ කියන්නේ පරීක්ෂණාගාරයක් නෙමෙයි කියලා නෑ පරීක්ෂණාගාරයක් තමයි. මම කියන්නේ එච්චරයි. අපිට ලොකු බලපෑමක් කරන්න බෑ කියන එක ඒක ඇත්ත. ඉතින් අපි මම විශ්වාස කරන්නේ ගොඩක් බලපෑම් කරන්න පුළුවන් තියෙනවා දේවල්. දැන් ඉන්දියානු පාකිස්තානු තියෙනවා මේ ඔය කාශ්මීර් මේ බෝඩර් ඉෂුව කාශ්මීරේ ඒවා තියෙනවා. ඒකට සිකියුරිටි කන්සර්න් වතුර පිළිබඳව තියෙනවා මේ ඉන්දියාව සහ පාකිස්තානයේ ප්‍රශ්නයක්. ඒවා ඉතාමත් වැදගත් සහ ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඉතා වැදගත් සහ කියන්නේ
ඒව ගැන තමයි අපි ෆෝකස් කරන්න ඕන මේ ඉන්දියානු සාගරය ගැන කතා කරද්දී. ලංකාව එහෙම ලොකුවට අපිට පේන්නේ නැහැ ඒ වගේ මේ භූදේශපාලනයට ලොකුවට බලපෑම් කරනවා. ඒ වුණාට ලංකාව අමතක කරලා ආසියාවේ වෙන ලෝක බලවතුන්ට හැසිරෙන්නත් බෑ. බෑ. එහෙම හේකුත් තියෙනවා. මොකද දැන් අපිට ඒක හොඳටම තේරෙනවා ඇමරිකාව සහ චීනය ලංකාවට එහෙන ආදරයකට ආර්ථික ආදරයක් තමයි තියෙන්නේ. ඔය තව තියෙන මෙතන තියෙන ලොකුම සියලුම රටවල් වලට ආසියාවේ බලපාන ගැටුම තමයි චීන සහ ඉන්දියානු ගැටුම. චීන සහ ඉන්දියානු ගැටුම. මොකද ඒකෙදි අපි මැදිහත්කාරයෙක් නිකම්ම අපිත් මේ අපි ඒකට මැදිහත් වෙනවා. ලංකාවට මේ ආසියාවේ සියලුම රටවල් ඒකට මැදිහත් වෙනවා. මොකද මේ ඔය අර මං කලින් කිව්වේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියටිව් කියන එක චීනේ. ඕන්න එක පාවිච්චි කරන්නේ රටවල් වලට ණය දීලා ඔය ණය උගුල කියන්නේ. ණය උගුල. ඔය ණය උගුල කියන එක අපි දැන් පටලවිලා ඉන්නේ. ඔව් පටලවිලා ඉන්නවා කියලා කියනවා. ඒක ණය උගුලම්ම නෙමෙයි. මොකද එයාලා අපිට බලෙන් ණය දෙන්නේ නැහැ. ඉල්ලන්නේ අපිනේ. ඉල්ලන්නේ අපිනේ. එතකොට එයාලා දෙනවා. ඒ ඉලව්වට තමයි අපේ සම්පත් දෙන්න වෙන්නේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒකටම ලුක් ඊස්ට් පොලිසි කියලා වෙනම පොලිසි එකක් ගෙනියනවා ඉන්දියාව. ඉන්දියානු ආණ්ඩුව. ඒක ගෙනියන්නේ මේ ඔවුන් ඇති කරගන්නවා ඉන්දියානු සාගර රටවල් සහ මම දැන් කියන්නේ පුතේ මේ විදේශ ප්‍රතිපත්ති අපේ රජයෙන් රජයට වෙනස් වෙනෝනේ. ඔව්. එහෙම වෙන්න හොඳ නැහැනේ. ලෝකේ විදේශ ප්‍රතිපත්තියක් තියෙන බෑ. ඍජු විදේශ ප්‍රතිපත්තිය. රජයෙන් රජය වෙනස් වෙනවා. අනික විදේශ ප්‍රතිපත්තියට එහෙම අපි කියන්නේ විදේශ ප්‍රතිපත්තිය නිකන් ඔහේ යන ගමන් කරගෙන යනවා. ඒ කියන්නේ කලින් ලියලා කියලා එහෙම නීති අනුව කරන්නේ නැහැ. එදා එවෙලට වෙන්නේ මොකද්ද? ඒක පස්සේ යනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඔබ කියන්න තව මේ අපේ අතීතදී කොහොමද ලංකාව අතීතදී ඉතින් ඇත්තටම මේ වෙලාවේ හැටියට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි මම දකින්නේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ගෙනාපු රජය. 77 රජය. ඊට පස්සේ 77න් පස්සේ ජේ.ආර්. ජයවර්ධනගේ රජය ඇත්තටම ඉන්දියාවට යම් වෙනස්කම් කරමින් ඇමරිකා ගැතියෙක් වුණානේ. ඒ කියන්නේ යැන්කි ඩිකී කියලා කිව්වේ ජේ.ආර්.ට. එතකොට ඒ තත්ත්වයක් මත තමයි අපිට ওই උතුරේ ප්‍රශ්නය ඉන්දියාව අපේ කරේ පැටවුවා. ඉන්දියාව ඒ ත්‍රස්තවාදී ව්‍යාපාර වලට උදව් කරා. ඒක නිසා මම කියන්නේ අපිට ඉන්දියාව තරහ කරගෙනත් බෑ. අපි විවෘත මනසකින් බලන්න ඕනේ කියන්නේ ඒකයි මම. මොකද යුරෝපය තමයි අපිට තියෙන මම දකින වෙළඳපොළ. යුරෝපය වෙළඳපොළ. චීනය කරන්නේ ගොඩක් අපේ රටේ ආයෝජනය කරන කෙනෙක්. අනික වෙළඳපොළත් අනිත් එක උගත් ශ්‍රමය. අපිට ඇත්තටම ඇත්ත කතාව අපිට සල්ලි නැතිකමනේ තියෙන්නේ. අපේ මූලික ධනයෙන් හොඳ ආඩ්‍ය වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක අපිට තෙල් වගේ සම්පත් නැහැ. ලංකාවට දැන් වෙලා තියෙන්නේ අර ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ වෙලා තියෙන්නේ. මොකද මේ නිවාල් දේශපාලන චින්තනයකුත් නැහැ. අපිට ගොඩක් චීනය උදව් කරනවා. ඒ වගේම පරිස්සමෙන් උදව් කරනවා. ඔව්. ඒ වගේම ඉන්දියාව ඉන්න අනිත් පැත්තෙන් ඔවුන් අපිට ළඟම රට ඔවුන් අදිසියවත් තීරණය කරොත් මොකක් හරි ලංකාවට නොදීන්න හරි ඔවුන්ගේ බෝඩරේ වසන්න අපිට ප්‍රශ්නයක්. ඒ වුණාට චීනය ඉන්නේ ඈත. චීනය ඈත හිටියට චීනය ලොකු බලපෑමක් තියෙනවා ලංකාවට. ඔය මේ ළඟ මිතුරා ඉන්දියාව. ඔව් ළඟ මිතුරු ඉන්දියාව. අපි ඒක නිසා මේ දෙපැත්ත බෙදිලා තියෙන්නේ. ඒක නිසා අපි ඊටාම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම දේශපාලනඥයින් ඔය විදේශ ප්‍රතිපත්ති වලට එනකොට ඊටාම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ලංකාවේ පහළ පන්තියට කියන කතාව විදේශ ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ. අර දැන් නැති වෙන දෙයක් තමයි නැෂනලිසම් කියන එක. මුස්ලිම් ජාතිකත්වය ජාතිකත්වයත් එක්ක ඉන්න බෑ. මොකද මේක දැන් අපි කියන්නේ දැන් පුතා මම කියන්නේ දැන් අපි ඉස්සර අපේ දේශපාලනය කියන්නේ අපේ ලංකාවේ දේශපාලන ඉස්සර දුන ප්‍රභූවරයා. දැන් ඇත්තටම අපි දෙන්න නිතර මේ ගැට්ටනේ වුණත් අපි දෙන්නම එකඟ වෙන කාරණයක් තමයි අපි ඉදිරියට යන්න ජාතිකත්වය නැති කරලා ජාතිවාදය නැති කරලා ජාතිවාදය ග්ලෝබල් අවුට්ලුක් එක කියන්නේ අපි දැන් ජාතික මට්ටමට එන්න ඕනේ. ග්ලෝබලයිසේෂන් කියන්නේ අපි ඒක පිටිපස්සේ යන්න ඕනේ. මොකද විශ්වයෙන් වෙන වෙලා අපිට ඉන්න බෑ. අනික දැන් ගොඩක් දැන් හිතන්න යුරෝපේ මිනිස්සෙක් යුරෝපේ ෆාම් එකක් කරන මිනිස්සෙක් මොකක් හරි ඒ උන්ගේ ගාන වැඩි වුණොත් හරි මේ වුණොත් හරි ඒක අනිවාර්යෙන් අනිත් රටවල් වලටත් බලපානවා. දැන් අපි හිතමු යුරෝපේ හරක් මදි වුණා. ඒක හරක් අඩුවක් එනවා. එතකොට ඒ හරක් මස් ගන්න අනිත් රටවල් වලටත් ගොඩක් බලපානවා. ඒක ලංකාවේ ගායෝ තහනම් කරන්න යනවා. අන්න ඒක නමුත් එහෙම තහනම් කරන්න ගියයි කියලා ගව මස් කන එක නවතින්නේ නැහැ. ඔව් අනික ඒකට වෙලෙන්දෝ කීප දෙනෙක් දේශීය හා විදේශීය ඒජන්තවරු කීප දෙනෙක් ගව මස් ගෙන්නලා ලාභ ගන්නවා. අනිවාර්යෙන් ඒ අපි දැන් හැම එකම කනෙක්ටඩ් හැම එක්කෙනාටම සම්බන්ධ වෙලා. ඒක නිසා ඊටාම අනිත් එක මම දකින්න එක තමයි දැන් පුතාලාගේ කාලේ වෙනකොට පුතාලාගේ කාලේ දේශපාලන ආමන්ත්‍රණය අඩුයි. මොකද දැන් අපේ කාලේ සාමූහික අපි එකතු වෙලා දේශපාලනය ගැන රටේ තොටේ ප්‍රශ්න ගැන කතා කරා. නමුත් අද
මේ අද තියෙන ප්‍රශ්නය තමයි මොකද මේ ඔය ජාතික මට්ටමින් එහා ගිහිල්ලා ඔයගොල්ලෝ දැන් විශේෂයෙන් ওই විද්‍යුත් උපකරණات එක්ක තනි වෙලා ඉන්නේ. නේ ඒක පිළිගන්න වෙනවනේ. ඔව් අනිත් තනි වෙලා ඉන්නේ විද්‍යුත් උපකරණات එක්ක තනි වෙලා. එතකොට සාමූහිකත්වයක් නැහැ. මේ රටේ ආයි විප්ලව ඒ වගේ දේවල් ඇති වෙන්න නම් විශාල කියන්නේ විශාල තාක්ෂණික වෙනසක් වෙන්න ඕන. මොකෝ ඒ ගැන කියන්නේ? ඔව් ඇත්ත දැන් විප්ලව කියන එක ඉදිරියට විහිළුවක්. විහිළුවක් කියන්නේ ඔව් විහිළුවක්. අනික වෙන්නේ නැහැ එහෙම දෙයක් මං හිතන්නේ. මොකද මිනිස්සු තම තමන්ගේ ප්‍රශ්න දැන් ওই ජනතා විමුක්ති පෙරමුණ ධනවාදයට විරුද්ධව කතා කරයි කියලා සමාජවාදයේ පිටවන්න හෙට උදේට මේ තරුණයෝ එකතු කරගන්න බෑ. දැන් බෑ. දැන් ඒක කරන්න වෙන්නේ මේ මොකද මිනිස්සු තම තමන්ගේ ප්‍රශ්න වලට ඉසිර වෙලා ඉන්නේ. මිනිස්සුන්ට ලෝක රට වෙනස් කරන්න යන්න අමාරුයි දැන්. මොකද තමුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒක මේ ප්‍රශ්නේ උදකලා වෙලා ඉන්නේ. උදකලා වෙලා ඉන්නේ. අනික දැන් මිනිස්සු සම්බන්ධ වුණාට ගොඩක් ලොකු විදියට මම කියන්නේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැහැ දැන්. අපේ කාලේ සංවාද තිබුණා, සාකච්ඡා තිබුණා. දැන් මම දකින්නේ නැහැ පුතාගේ කාලේ පුතාට ලොකු යාළුවෝ ටිකක් ඇවිල්ලා රටේ දේශපාලනය කතා කරනවා. ඒක ඇත්ත. ඒක එහෙම වුණාට අපි විදේශයට වෙනදට වඩා සම්බන්ධයි. ඒක ජාත්‍යන්තර දැන් ඔයාලා ලෝකේ දකින්න අපිට වැඩිය ගොඩාක් ඈති. ඔව් අන්නේ දැන් මේ අපි ඇත්තටම අද කාලේ ගත්තම ඇමරිකාවේ දේශපාලන පසුබිම දන්නවා ලංකාවේ තරුණේ ලංකාවේ දේශපාලන පසුබිමට වඩා. ඒක තමයි ජාත්‍යන්තරකරණය වෙලා තියෙන්නේ. ඒක එක අතකින් හොඳක් වෙන්න පුළුවන්, එක අතකින් වැරද්දක් වෙන්නත් පුළුවන්. එක අතකින් හොඳක් වෙන්න පුළුවන් මොකද මේ ඒක අනිවාර්යෙන් ඒ දේශපාලනය බලපානවා. ඇමරිකාවේ දැන් අපි දෙන්නගේ මේ විවාදේ නැතත් ගෙදරදී විවාදේදී ඔය දේශපාලනය ඕනේ නැතේ කියනෝනේ. මම කියන්නේ හැම දෙයකම දේශපාලනය අවශ්‍යයි. ඔව් ඉතින් දේශපාලනයෙන් තොරව කිසිම පැවැත්මක් නැහැ. දේශපාලඥයාට අපි ජනතාව විසින් දෙන වරමෙන් දේශපාලඥයා ගන්න තීන්දුව මත තමයි අපේ සියලු දේ රැඳී පවතින්නේ. ඒකෙන්ද දේශපාලනයෙන් තොරව ඉන්න බෑ. ඒකෙන්ද මම කියන්නේ තරුණයෝ හැටියට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිතව මේ රටේ දේශපාලනය මම කියන්නේ මේ දේශපාලන ක්‍රමයට මේ දේශපාලනයකට කැමති වෙන්නේ නෙමෙයි. මේ දේශපාලනේ උගත් බුද්ධිමත් මතේ නියෝජනය ගන්න තියෙන ඉඩ හරි අඩුයි. මේ කේලම් මෝඩ කතා ඒවා තමයි දේශපාලනයේ තියෙන චූන් කතා. මේ රටට එහෙම දේශපාලනයක් නෙමෙයි. දැන් ඔයාලගේ යුගයේ අපේ යුගයේ දැන් අවසానයි. ඔයාලගේ යුගයේ ඔයාලා ඉදිරිපත් වෙන්න ඕන මේ රටේ දේශපාලනය ජාත්‍යන්තරකරණය තාක්ෂණය ඊළඟට මේ විප්ලව වලට ජාතික මට්ටමේ විප්ලව කොහොමද ඇති කරන්නේ? ඒ මතවාදයන් ඕගොල්ලෝ ඇති කරන්න ඕන. මොකද ඕගොල්ලෝ දේශපාලනයෙන් අයින් වෙනවා කියන්නේ රට ඊළඟට බාරගන්නේ කවුද කියන ප්‍රශ්නේ ලොකු හිස්තැනක් වෙනවා. අන්නේ හිස්තැන පුරවන්න තරුණයෝ දේශපාලන මැදිහත් වෙන්න ඕන. හැබැයි අපි මැදිහත් වෙච්ච ක්‍රමයට නෙමෙයි. මම දේශපාලනයට කැමති වෙන්නේ නැති එක හේතුවක් තමයි ඒක. කියන්නේ දේශපාලනය අපිට අවශ්‍ය දේශපාලනයට අපිට ජීවත් වෙන්න දේශපාලනයයි නේ. ඒ වුණාට දේශපාලනයට කැමති වෙන්න ඕන කියලා එකක් නැහැ. ඒක හරි. නමුත් දේශපාලනේ රටේ පවතිනවනේ රට පාලනය කිරීමට. දැන් අපෙන් පස්සේ අපේ දැන් මේ ඉන්න ඇමතිවරුන්ගෙන් පස්සේ ඕගොල්ලෝ තමයි මේ රට බාරගන්නේ. එතකොට ඕගොල්ලෝ අලුතෙන් හිතන්න. අපි කියන්නේ පරණ දේශපාලනයේ මේ දැන් තියෙන මේ දේශපාලන අපේ විකාරයන්නේ දැන් තියෙන ඇත්තටම. දැන් තියෙන විකාරය දැන් මම ඉස්සෙල්ලා ගියන් ආවෙත් ඒකයි. දැන් ඉස්සර දිනුනේ අපේ තාත්තලා කාලේ දින ප්‍රභූ දේශපාලනය. අද ප්‍රභූ දේශපාලනය ඉවරයි. අද වලව් දේශපාලනය ඉවරයි. අද දේශපාලනය ධනවත් අය. සල්ලි ගොඩක් තියෙනවා. මේ තියෙන දේශපාලනයේ ඕන කෙනෙකුට එක දවසකින් ඇවිල්ලා දේශපාලනඥයෙක් රටේ නායකයෙක් වෙන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි අනිත් එක ඒක වෙනස් කරන්න පුළුවන්ද? නෑ ඒක තමයි ඒක ඔබතුමන්ලගේ කාර්යභාරයක්. තරුණයෝගේ කාර්යභාරයක්. මොකද ලෝකේ දැන් මේ තියෙන ධනවාදී නෑ හැමදේම මෙහෙමයි. එදා අපි ඒක දැක්ක විදිය නෙමෙයි ඔයාලා අද දකින්නේ. හරි ඔයාලගේ ළමයි ඕක හෙට දකින්න ඔය වෙනස් විදියකට. මොකද වෙනස් වීම ලෝකයේ තියෙන සාධාරණ හේතුවක්. ඒ උනාට ඔය දැන් ඔබ කියන විදිහට ධනවත් පුද්ගලයන් නම් දැන් දේශපාලනයෙන් ඉදිරියට එන්නේ සහ වුන් තමයි මේ දේශපාලනේ අල්ලන් ඉන්නේ යාලා කියනවා නම් කොහොමද අපි ධනවතුන් එක්ක සටන් කරන්නේ ධනවාදී ඒක මට ක්‍රමේ කියන්න බෑ. ඒකට ඕගොල්ලෝ ක්‍රම හොයා ගන්න ඕන. මොකද අපි දේශපාලන කරේ යුගයේ අපි සාමාන්‍යයෙන් ප්‍රාදේශීය දේශපාලඥයෝනේ. අපි ජාතික දේශපාලන ඉගෙන ගත්තට අපිට සහභාගීත්වය තියුණේ අපිට ප්‍රාදේශීය දේශපාලනය. ඉතින් අපි දැක්ක දේ තමයි මේ දේශපාලනේ මේ වෙනකොට එදා දැක්ක දේශපාලනේ නෙමෙයි අද තියෙන්නේ. අද උගත් අය දේශපාලන දෙනවා අඩුයි. දැන් මේ පාර්ලිමේන්තුවේ යම් කිසි උගත් පිරිසක් ඉන්නවා. නමුත් උගත්ේ කියන්නේ මම කියන්නේ සහතික වලින් උගත් වෙලා වැඩක් නැහැ. සහතිකත් අත්‍යවශ්‍යයි. නමුත් දේශපාලන දැන් මම දකින්න එකක් තමයි ඉංජිනේරුව හදනවා වැඩිම සල්ලි වැඩිම ගණිතයෙන් ඉහළම මේ ලකුණු ගන්න කෙනා ඉංජිනේරුව වෙන්නේ. ඊළඟට විද්‍යාවෙන් වෛද්‍යවරයෙක් වෙන්නේ එහෙම. වැඩිම අය ඊළඟට
ගණකාධිකාරියෙක් වෙන්නේ වාණිජංශයෙන් වැඩියෙන්ම ලකුණු ගන්න කෙනා. ඊළඟට ඔහොම ඉන්න මම කියන්නේ. ගානේ වාණිජංශයෙන් වැඩිම ලකුණු ගන්න එක. කලාංශයෙන් වැඩියෙන්ම ලකුණු ගන්න පුද්ගලයා තමයි ලෝ කොලෙජ් යන්නේ. නමුත් දේශපාලනයේ මේ රට ඒ ඔක්කොම පාලනය කරන්න ඉන්න දේශපාලඥයට කිසිම දැනුමක්වත් පුහුණුවක්වත් දෙන්න ආයතනයක් නැහැ. එම ආයතන දැන් නමුත් ජාත්‍යන්තර එහෙම නැහැනේ. දැන් සිංගප්පූරුවේ දේශපාලනය කරන්න ඕන නම් උපාධි දෙකක්වත් තියෙනවා මම හිතන්නේ ඡන්දිල්ල නම් මම දන්න තරමට. ඉතින් ඒ වගේ මම කියන්නේ අපේ දේශපාලනටත් මිනිස්සු පුරුදු කරන්න ආයතනයක් විශ්වවිද්‍යාලයක් තියෙනවා. එතකොට ওই ජාත්‍යන්තරදී ওই ගොන් කතා මෝඩ කතා කියන දේශපාලඥයෝ නැති වෙයි. නේ? එතකොට මම කියන්නේ මේකේ පළවෙනි වැරද්ද මේ මිනිස්සුන්. ජනතාව මගේ ඉඳලා අපි මුලා වෙනවා අපේ පෞද්ගලික මොකක් හරි වාසියට. ඒක තමයි රටටම හැම වෙන්නේ. ඔව් මේ ওই කවුද අපේ සොක්‍රටිස් කියලා තියෙනවා. ඔහු ওই ඩෙමොක්‍රසි කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය කියලා තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඊටම දරුණු දෙයක් කියලා. ඇත්තම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ 50ක් එකක් කියලා 49ක් දරපු මතේ ඛණ්ඩනය වෙනවා. ඒකයි ඔහු විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අයිතියකට වඩා අයිතියකට එහා ගියපු තමන්ට දෙන්න උරුම කරගන්න ඕන දෙයක් කියලා. මම හිතන්නේ මේ මාතෘකාව අපිට දවස් දෙකක් වුණත් කතා කරන්න පුළුවන් වෙයි. අනික මට පොඩි දෙයක් කියන්න දෙන්න. අපි දැන් භූදේශපාලන කතා කරගෙන හිටියේ. අපි දැන් චීනය අපිට ගොඩක් කරනවා ණය උගුල් අරෝ මේව ගැන කතා කරා. ඒකට චීනය අපිට කරමු ගොඩක් හොඳවලුත් තියෙනවා. කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් කියන එක චීනය අපිට කරපු ලොකු උදව්වක්. ඔව් ආයෝජනයක් ඒකෙන් මේ කොළඹ වරාය ගොඩක් දියුණුනා. ඒක උන් කරපු එක දැක්. ඒ වගේ තියෙනවා සමහර දේවල් චීනය අපිට මුදල් දීලා අපි හොඳ විදියට කරගත්තු දේවල්. සමහර ඒවා තියෙනවා අපි ණය ඒගොල්ලෝ යටි බලාපොරොත්තු නැද්ද? යටි බලාපොරොත්තු තියෙනවා අනිවාර්යයෙන්. ඒත් ඇමරිකාවට වඩා චීනය අපිට යම් දෙයක් කරනවානේ. ඒ අතින් අපි චීන පැත්ත ගන්න එක ඇත්ත. ඒ වුණාට ඒක විතරක් නෙමෙයි අපි ගන්නේ අපි ඇමරිකානු පැත්තටත් ලැබෙනවා. ඔය ඉතින් යුරෝපා වෙලඳ පොළ අපිට අමතක කරන්න බෑ. අනිවාර්යෙන් එහෙම දෙයක් වෙනවා. අපි මම විශ්වාස කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි විවෘත මනසකින් අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරනවා. අනිවාර්යයෙන් විවෘත මනස කියන එක ඒකත් එක අපි දැන් එකඟ වෙන එක දෙයක් තමයි විවෘත මනස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ජාත්‍යන්තර දේශපාලනය හැසිරවීම. එවනම් අද අපි සමුගමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි.